ආයු බොහෝ වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි සුබ දවසක්. උතුම් දේශීය අභිමානය කොළඹ ටෙලිවිෂන් සමග අපි මෙත් සදහ විකාශය මෙත් සිත් ඇතිව පින්සිතින් යුතුව මුළු මහත් ජාතියටම පූජා කරනු ලබන දෙවිමකට බුදුදහම අර්ථවත් සදහම් කතිකාව රැගෙනයි අදත් අපි මෙලෙස ඔබ හමුවට මේ කාල හෝරාව තුළ පැමිණියේ. ජීවිතයට බොහෝ දේවල් ළඟා කරගන්නට දැන හඳුනා ගන්නට ඉගෙන ගන්නට අපි ආරාධනා කරනවා අදත් මේ සදහම් කතිකාව නරඹන්න. වෙනදා මෙන්ම අදත් මේ සදහම් කතිකාව විශේෂයෙන්ම නිවැරදි මාතෘකාවක් ඔස්සේ වටිනා වූ කරුණු කාරණා කියා දීමට මේ මොහොතේ අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මෙදිරියට වැඩම කොට වැඩ සිටින පින්වන්ත ගෞරවනීය ස්වාමීන් වහන්සේව මේ මොහොතේ තාමත් ගෞරවයෙන් යුතුව පාදහපේ වන්දන යුතුව පිළිගන්න ලබනවා. අවසරයි සේපත් කරන්නට කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්තුගල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය පරිවෙනාධිපති කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත අප පින්වත් දෙහිපේ චන්දවිමල ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ අද මේ සදහම් කතිකාව සිදු කරන්නට වැඩම කර සිටින්නේ. අපේ හැමදෙරුනේ පාදහපේ වන්දනින් යුතුව අදත් ඔබ වහන්සේව පිළිගන්න ලබනවා. ජීවිතයට බොහෝ දේවල් දැන හඳුනා ගන්නට වැරදුණු තැන් නිවැරදි කරගෙන මේ ගමන් මාර්ගයේ යහපත් ගමන් මාර්ගයේ ගමන් කරන්නට මේ සදහම් කතිකාව ඔබගේ ජීවිතයට හේතු වාසනා වේවා වැදගත් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමින්ම සූදානම් අද මේ සදහම් කතිකාව ආරම්භ කරන්නට. අද අප විශේෂයෙන්ම හිතුවා කතා බහ කරන්නට සෝබා දහම මිනිසාට තර්ජනයක්ද නැත්නම් මිනිසා සෝබා දහමට තර්ජනයක්ද දෙපැත්තක් තිබෙනවා අපිට කතා බහ කරන්නට. මේකේ මේ අපි යොදාගත් මාතෘකාවේ හරි පැත්ත මොකද්ද වැරදි පැත්ත මොකද්ද නැත්නම් දඩුවම් ලැබෙන්නේ මොන පැත්තටද දඩුවම් නොලැබෙන්නේ මොන පැත්තද කියලාත් අපි කතා බහ කරන්නට සූදානම් සරලව ඔබට විග්‍රහ කරේ. ඉතින් අපේ පින්වත් ස්වාමින් වහන්සේ මේ කාරණාව පිළිබඳව සරලව නිවැරදිව ධර්මානුකූලව මේ කරුණු කාරණා විග්‍රහ කරන්නට සූදානම්. අපේ හැමදෙරේ ඔබ වහන්සේට අවසර ලබා දෙනවා. අපේ හැමදෙරේ මේ සෝබා දහම මිනිසාට තර්ජනයක්ද නැත්නම් අනිත් පැත්තෙන් බලපුවාම මිනිසා සෝබා දහමන තර්ජනයක්ද කියන මේ කරුණු කාරණාත් ඔස්සේ අපේ හැමදෙරේ අපේ ප්‍රවිෂ්ඨත්වය ලබා ගනිමු අද සදහම් කතිකාවට. තෙරුවන් සරණයි. අදත් දිවිමකට බුදුදහම සදහම් සාකච්ඡාව ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ අර්ථවත් මාතෘකාවක් ඔස්සේ සාකච්ඡාව සිදු කරන්න. ඇත්තටම ගත්තොත් එහෙම වර්තමානයේ අපිට පේනවා සබහාදහම මිනිසාට තර්ජනයක් වෙලා තියෙනවා කියලා. එහෙමයි. හැබැයි මේකේ ආරම්භය මිනිසා සබහාදහමට තර්ජනයක් වූ එක තමයි ආරම්භයේ දකින්නේ අපිට පේන්නේ ඒ තුල. ඒ නිසා ආරම්භයේ ගත්තොත් ඇත්තටම අග්ගඤ්ඤ සූත්‍රයෙන් ගත්තොත් එහෙම අග්ගඤ්ඤ සූත්‍රය සඳහන් වෙන්නේ මේ විශ්වයේ ආරම්භය හා ජීවයේ ආරම්භය ගැන සාකච්ඡා කරන සූත්‍රය. එතෙන්දී පේනවා ආභස්සර කියන දිව්‍ය ලෝකයේ ඉඳලා පැමුණුණු ජීවීන් එකිනෙකාටවත් පේන්නේ නැති සියුම් ශරීර දරාගෙන ආපු මේ ජීවීන් ටිකෙන් ටික තමන්ගේ ප්‍රයෝජනය සඳහා අන් අයට කොච්චර තර්ජනයක් වුණාද කියන එක පැහැදිලි වෙනවා. එහෙමයි. ඒකෙදි පේනවා මේ දැන් මේ ජීවය මුලින්ම කරන්නේ ආභස්සර දිව්‍ය ලෝකයේ ඉඳලා ආපු පිරිසට දකින්න ලැබෙනවා මේ මහ පොළොව බොහොම දැකුම් කළු ඒ වගේම මේ අර එය තුල ආසාවක් ඇති වෙනවා මේක දිවගාලා බලන්න ඕන කියලා. එහෙමයි. කියන්නේ ඒ තුල තිබෙන රසය හඳුනා ගන්න ඕන කියන අදහස ඇති වෙනවා. කියන්නේ රස පොළව කියලා කියන්නේ. මුලින් තිබුණේ රස පොළවක්. අර වැහැලා පායපුවාම දකිනවා අපි
ටිකක් දවස් ගියාට පස්සේ වතුර බැහැගෙන ගිය තැන තියෙනවා බොහොම සියුම්ම හැදිච්ච කියන්නේ අර චොක්ලට් වගේ කැට කැට කැඩිච්ච තැන් තියෙනවා. ඒ වගේ පොළවක් තමයි අතීතයේ තිබිලා තියෙන්නේ. එතකොට මේ ආපු පිරිස මෙහෙම ඇඟිල්ල ගාලා දිව රස බලලා තියෙනවා. මේක ටිකක් රහයි. ඒක එයාට ආගන්තුක රහක්. ඉතින් මේකත් එක්ක වැඩිපුර අර ගැනීමත් එක්ක ආහාරයට ගැනීමත් එක්ක අර සියුම් තිවිච්ච ශරීර ඝන ශරීර බවට පත් වුණා. දැන් අපේ ශරීරය වැඩෙන්නේ කබලින්කාර කියන ආහාරයත් එක්කනේ. ආහාර වර්ග කීපයක්ම තියෙනවනේ. බුදුහාරු පෙන්නනවා ආහාර වර්ග කීපයක්. ආහාර කියලා සූත්‍රයක් තියෙනවා. මේ ආහාර සූත්‍රයේදී පෙන්නනවා මේ කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, විඥාන ආහාරය, මනෝ සංචේතනික ආහාරය. දැන් මේ ආපු පිරිසට කබලින්කාර ආහාරවල ජීවයක් තිබුණේ නැහැ. ඒ අය ජීවත් වුණේ කබලින්කාර ආහාරයත් එක්ක නෙවෙයි. ඒ අය ජීවත් වුණේ මනෝ සංචේතනික ආහාරයත් එක්ක, විඥාන ආහාරයත් එක්ක. එතකොට ඝන ශරීර නෙමෙයි පෙනුනේ. කිනේකාට පේනුනේත් නැහැ. හැබැයි අර රස පොළව ආහාරයට ගැනීමත් එක්ක විපාකය එතනින්ම තමයි පරිසරයට තරජනයක් බවට මිනිසාපත් වෙන්නේ. මේ රස පොළව ඒ තට්ටු ඉවර වෙනකම්ම ආහාරයට ගැනීම තමයි කරේ. ඊට පස්සේ ඔන්න මේ පරිසරයේ තවමත් මිනිසුන්ට තර්ජනයක් වුණේ නැහැ. ආරම්භයේදී මිනිසුන්ට හරි ආදරෙන් ලබා දුන්නා දායාදය. මේ වෙලාවේ හැදුන වැලක් නෑ ඉස්සෙල්ලාම මේ හත්තක් හැදුනා. ඒ හත්ත භූමි පප්පටක කියලා තමයි හඳුන්වන්නේ. මේ පොළවෙන් මතුවෙන හතු. දැන් මේවා ආහාරයට ගන්න ගත්ත අර පුද්ගල මේ ආපු ආබස්සර දිව්‍ය ලෝකෙන් ආපු පිරිස දැන් මොකද කබලින්කාර ආහාර වලට හුරු වෙලා. කබලින්කාර ආහාර ඕනේ දැන් බඩගිනි දැනෙනවා. ඒ නිසා අර භූමි පප්පටක ඊළඟට ආහාරයට ගන්න ගත්තා. ඒත් මේ සබහා දහම නැවැත්තුවේ නෑ. ඒ ටික වරුණාට පස්සේ බදාලතා කියලා වැල් జాතියක් හැදුනා. මේ මහ පොළොව බදාගෙන මේ පොළවේ නිකන් වැවෙනවා. මේවත් ආහාරයට ගත්තා. මේවත් ආහාරයට අරගත්තට පස්සේ ඒත් නතර වුණේ නෑ මහ පොළොව. මේ සබාදාම. ඊළඟ තවත් දුන්න දායාද. සොයන්ජාත වී. සොයන්ජාත වී කියලා කියන්නේ සොයන්ජාත වී නෙමෙයි අතරම හාල්. එහෙමයි. මොකද වී නම් ඒක ඇතුලේනේ හාල් තියෙන්නේ. නමුත් මේක සොයන්ජාත හාල්. ගිහිල්ලා කඩාගෙන ආහාරයට ගන්න පුළුවන්. උයන්න ඕනෙත් නැහැ. මොකුත් ඕනේ නැහැ. අනිත් එක මේ උදේට හට ගන්නක එක ඊළඟට හවස් වෙනකොට ආහාරයට ගන්න පුළුවන්. දවස ගානේ හැදෙනවා. මේවත් ආහාරයට ගන්න ගත්තා. දැන් බලන්න මේ මහ පොළොව මිනිසුන්ට ලබා දීලා තිබ්බ දායාදේ තරම. දැන් මිනිස්සෙකුට හාල් ටිකක් ගන්න කොච්චරනම් වෙහෙසක් වෙන්න ඕනේද? නමුත් මේ මහ පොළව මේ සබහා දහම මිනිසාට ඉස්සල්ලාම ලබා දීලා තිබුණේ සොයන්ව වැවෙනවා. ඒ තුල ආහාරය ගබඩම් කරගෙනමයි වැවෙන්නේ. ඒක ආහාරයට ගන්න පුළුවන් මිනිසුන්ට. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වුණා. මේවා අර දැන් හැමදාම හැදෙනවා. හැබැයි ගිහිල්ලා මේ අර දවස් ගානකට ඕන විදියට අරගෙන ආවා. එතකොට විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. එතකොට මේ පිරිසට මදි වුණා මේක. ඊළඟට හොරකම් කරන්න ගත්තා. හොරකම් කරනකොට ඔන්න එක එක්කෙනාගෙන් චෝදනා එන්න ගත්තා. ගහමරා ගන්න ගත්තා. ඒ නිසා කට්ටිය කල්පනා කරගත්ත අපේ අස්වැන්න ආරක්ෂා කරන්න. අපේ අස්වැන්න ආරක්ෂා කරන්න පුද්ගලයෙක් ඕනේ. එයා තමයි රජතුමා කියලා කියන්නේ. එන්නේ මේ එයා පත් කරගන්න ඕනේ. ඒකට පත් කරගත්තේ එදා හිටපු ශක්තිමත්ම පුරුෂයෙක්. එයාලගේ නායකයා විදියට එයාට තියෙන ප්‍රධානම කාර්යය තමයි අස්වැන්න ආරක්ෂා කිරීම. එයාට ඒ වෙනුවට ලබා දෙනවා කොටසක්. එහෙම තමයි නායකත්වය බිහි වෙන්නේ ලෝකයට. ওই විදියට ගත්තාම මේ සබහා දහම අපිට පුළුවන් තරම් දුන්නා. හැමදේම පුළුවන් තරම් ලබා දීලා තිනවා. දැන් බලන්න අපි ඉස්සර කියන්නේ කොහොමද මේ
එළියට ගෙයින් එළියට බහැලා වත්තේ ටික දුරක් ඇවිදගෙන ගියොත් එහෙම ඕනේ තරම් ආහාරයට ගන්න දේවල් තියෙනවා. පලානම් පලා වර්ග ගණනාවක් හැදිලා තියෙනවා. හදලා නෙවෙයි හැදිලා තියෙනවා. නේ? කැලේට යනකොට අපි කියන්නේ කැලේට යන්නේ peer හිඹුටු දන් මේවා කඩාගෙන ඉන්න. කවුරුත් හදපුවා නෙමෙයි මේවා. මේ සබහාදාමේ මේ බිහි වෙච්ච දේවල්. නේ? ඊළඟට මේ කැලේට යනකොට ඒ කැලයේ සම්බන්ධ වෙලා තියෙන අනිකුත් දේවල් මිනිස්සු ආහාරයේ පිණිස ගත්තා. කෑම බීම සඳහා ගත්තා. ඉස්සර දර කඩන්න යනකොට දර කඩාගෙන එන ගෙවිලියෝ තමන්ගේ දරුවන්ට මේ නෙල්ලි ටිකක්, peer ටිකක්, වෙරළු ටිකක් අරන් ආවේ කැලෙන්. ඒවා හදලා නෙමෙයි. ඒවා හැදින ඒවා. හැම දෙයක්ම ගත්තාම මේ සබහාදහම අපිට ලබා දීලා තිබුණා. හැබැයි සබහාදහමේ න්‍යායක් තියෙනවා. ඒ සබහාදහමේ න්‍යාය අපි හඳුනාගත්තේ නැහැ කියලා තමයි අපිට පැහැදිලි වෙන්නේ. එහෙමයි. මේ සබහාදහම න්‍යාය තමයි ලෝකයේ පළවෙනි ධර්මය. ඒකනේ සබහාදහම කියලා කියන්නේ. මේ සබහාදහම යම් කිසි විදිහකට තර්ජනයක් වුණා නම් තර්ජනේ උනේ අන්නේ ඒ න්‍යාය හඳුනා ගැනීමේ අඩුපාඩුවත් එක්ක. ඒ හඳුනා නොගත්ත නිසා. දැන් අපි දන්නවා රූස්ස ගහක් යට පුංචි පුංචි පැලවලට ඉඩ තිබුණා. නේද? පුංචි පුංචි ගස්වලට ඒ අවස්ථාව දීලා තිබ්බා. සමහර වෙලාවට ඒ ගස් රැකිලා තියෙන අර රූස්ස ගහත් එක්ක. නේ? මිනිසා මොකද කරේ? රූස්ස ගහ කපනකොට වටේ තිබ්බ ගස් ටිකත් ඔක්කොම විනාශ කළා. නේ? එතකොට ඒ අතින් ගත්තොත් මිනිස්සයා කියන සත්වයාගේ මනසේ අවභාවයතයක් තියෙනවා කියන එක පේනවනේ. අවභාවයක් තියෙනවා කියන එක පේනවනේ. දැන් බුදුහාමුදුරුවෝ මේ සඳහන් කරන්නේ මේවට මේ පණ තියෙන දේවල් කියලා හිතන්න කියලා කියන්නේ. පණ නැහැ කියලා හිතාගෙන අපිට ඕන දේවල් අපි කරන්නේ. පණ තියෙන දේවල් කියලා හිතාගෙන කටයුතු කරන්න කියලා තමයි මේ තමන් වහන්සේගේ ශ්‍රාවකයෝට අනුදැනුව. ඒකනේ ගහක අත්තක් කඩපුවාම ඒක බීජගාම භූතගාම වලට අයත් වෙන්නේ. ඇවතකට පාචිත්තය මේ ඇවතකටපත් වෙනවා කියලා. ඊළඟට අපි ගත්තොත් එහෙම තව දේශනා සඳහන් වෙනවා මේ තාම වටිනවා මේ දේශනාව අධම්මික සූත්‍රය. අධම්මික සූත්‍රයේදී කියනවා දැන් ඇත්තටම ගත්තොත් එහෙම මේක අර දැන් අපි කතා කරගෙන ආවේ සබහාදහම අපිට දායාද දුන්න පුළුවන් තරම්. ඒ ගස්වැල් විතරක් නෙවෙයි ඇලදොල ගංගා සතාසි උපාව මේ හැම කෙනාම නේ. දැන් අර කැලේ හැදිච්ච සත්තු ටිකනේ අපි ගෙනල්ලා ගෙදර හීලෑ කරගෙන අපිට ඕන විදියට වැඩ ගන්නෙ නේද? අලියත්තු පවා එහෙම කැලේ හැදෙන සත්තුනේ. බල්ලා පවා ඉස්සෙල්ලා කැලේනේ ඊට පස්සේනේ අපි සමාජානුයෝජනය කරගෙන හදාගන්නේ. එතකොට මේ ඊට පස්සේ සබහාදහම ටිකෙන් ටික වෙනස් වුණා. නේද? මේ කාර්මික ලෝකයේත් එක්ක දියුණුවයි කියන සමාජයත් එක්ක මේ විද්‍යාවත් එක්ක බද්ධ වෙච්ච මිනිසාගේ සිතුම් පැතුම් එක්ක ටික ටික පරිසරය නැත්නම් සබහාදහම අයුතු ප්‍රතිඵල ගෙනල්ලා දෙන්න පටන් ගත්තා. නේ? දැන් ඔය අධම්මික සූත්‍රයේදී ඒක පැහැදිලි කරනවා. දැන් මිනිස්සු අධර්මිෂ්ඨ වුණා. අධර්මිෂ්ඨ වීම මිනිසා බලපාන මිනිසාගේ ක්‍රියාකාරීත්වයට. හැබැයි ඒක සබහාදහමටත් බලපානවා කියන එක මේ දේශනාව තුළදී පැහැදිලි කරනවා. මේ ඉහළ ඉඳලා රටක් ගත්තොත් එහෙම ඉහළ ඉඳලා පහළට එනකන් අධර්මිෂ්ඨ භාවය නම් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අධර්මිෂ්ඨ භාවය ඉරහඳ තාරකා වලට දැනෙනවා කියලා කියනවා. එහෙමයි. ඉරහඳ තාරකා වලින් ලබා දෙන රශ්මියත් එක්ක මිනිස්සුන්ට ඵලදාව ලැබෙනවා මේ ගස්වැල් වල ඵලදාව ලැබෙනවා. හැබැයි ඒ එන්නෙත් අර විකෘති මේ ශක්තියක් එක්ක එන්නේ. එහෙමයි. ඒ කියන්නේ මේ චක්‍රයක් විදියට ගත්තොත් මේ මිනිසාගේ අකාරුණික භාවය
මිනිසාගේ අධර්මිෂ්ඨ භාවය ක්‍රමයෙන් ගලාගෙන යනවා පරිසරයට. පරිසරයෙන් ඊට පස්සේ ඔන්න දෙන්න ගන්නවා රිටර්න් එක. පරිසරය දෙන්නේ මොනවද? මිනිසාට මේ සූර්යාලෝකයේ වැටිලා, වැසිදිය ටික වැටිලා හදන ගසෙන් එහෙම නැත්නම් පැලයෙන් බීජයෙන් මේ ලැබෙන ඵලය ආහාරයට ගැනීමේ හැකියාවක් තිබුණා. එහෙමයි. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒවා ස්වභාවික දේවල්. ඒ තුල මිනිසාගේ ජීවන පැවැත්මට බාධාවක් වුණේ නැහැ. රෝග පීඩා ඇති වුණේ නැහැ. හැබැයි ක්‍රමයෙන් මේක වෙනස් වුණා. මේක ගලාගෙන ගියා අධර්මිෂ්ඨ භාවය. මේ අධම්මික සූත්‍රයේදී කියනවා. මේ ගලාගෙන යෑමේ ප්‍රතිඵලය සබහා දහම විසින් ලබා දෙනවා ඵලයන් මිනිසාට විකෘති ඵලයක්. දැන් අපි දන්නා ඉස්සර වෙලකට ගියොත් එහෙම ඒ වෙලේ තියෙන කංකුම් ටික, මුකුණු වෙන ටික, ගොටුකොළ ටික ගෙනල්ලා සෝදලා ආහාරයට ගන්න පුළුවන්. ඉස්සර අපිට මතකයි මේ ගොටුකොළ එහෙමනම් අමු යුනුත් අපි කෑවා. හැබැයි අද වක්කඩියකින් වතුර බොන්න බෑනේ අද. නේද? ඒ ඉස්සර කුඹුරට වතුර අරන් යන්නේ නැහැ. කුඹුරේම වක්කඩියෙන් තමයි වතුර පොන්නේ. නමුත් අද එහෙම බෑ. අද ඊට වඩා සබහාදහම අපි මිනිසා විසින් විකෘති කරලා තියෙනවා. වතුර විකෘති වෙලා ඊළඟට අස්වැන්නට යොදන දේවල් එක්ක මේ අස්වැන්නේ අපි ඵලය විදිහට ගන්නෙ විකෘති වූ ඵලයක්. දැන් අපි කියන්නේ හයිබ්‍රිඩ් කියලා. හයිබ්‍රිඩ් කියලා කියන්නේ මොකද්ද? හයිබ්‍රිඩ් කියලා කියන්නේ හැදෙන ආකාරය නෙවෙයි. ඒක අමුතුවෙන් නිෂ්පාදනය කරවලා. නේද? ඒක මේ ස්වභාවිකව හැදෙන ක්‍රමය ඒක නෙවෙයි. නේද? දැන් සාමාන්‍යයෙන් ගස් ලැබු තියෙනවා. ගස් ලැබු වල ඇටයක් තියෙනවා. පුංචි කාලේ ඔය ගස් ලැබු ගෙඩි ඇට ගණන් කරන්න කිව්වේ ඇට තියෙන නිසා. දැන් හැබැයි ඇට ගණන් කරන්න ගියොත් එහෙම ගොඩක් වෙලාවට ගෙඩිය දිහා බලලා කියන්න පුළුවන් මේක ඇට නැහැ කියලා. නේ? ඒ කියන්නේ ඒ විකෘති කරලා තියෙන්නේ. සබහාදහමේ ඵලයන් විකෘති කරලා තියෙන්නේ. දැන් වැස්ස ගන්නකො. වැස්ස වහින කාල තිබුණා. ඒ ස්වභාවික චක්‍රයකට අනුව ක්‍රියාත්මක වුණා. නේ? ඒත් දැන් ගත්තාම වහින කාලයට නෙවෙයි වහින්නේ. අකලට වෙයි වහින්නේ අපේ අඳුරනේ. අකලට වැසි කියලානේ කියන්නේ. නේද? එතකොට අපේ ගොවියෝ දන්නවා වහින කාලය මොකද්ද කියලා. වැසි කාලේ බලලා ඉවරයි තමයි ගොවිතැන් කරන්නේ. දැන් වැසි කාලේ ආරම්භ වෙනවා කියලා දැනගත්තේ ඉන්ටර්නෙට් එකෙන් ගහලා නෙමෙයි. නේද? Google වලින් හොයලා නෙමෙයි. ඒ මිනිස්සු දැක්ක ස්වභාවිකව පරිසරය තුලින්ම හඳුනාගත්තා මේ දැන් වැසි කාලේ ආරම්භ වීගෙන ඉන්නේ කියලා. ඒ අනුව තමයි ගොවිතැන් කරන්නේ. ඒ ගොවිතැන ස්වභාවිකව සබහාදාමට හානිකර ගොවිතැනක් උනේ නෑ අතීතේ. ඒකනේ බුදුහාමුදුරුවෝ ගොවිතැන නියම කරන්නේ කළ හැකි නැත්නම් මේ කළ යුතු මේ ජීවනෝපායක් විදියට. හැබැයි අද නම් ඒක නොකළ යුතු එකක් වෙලා තියෙනවා. ගොවිතැන නේද? එහෙම කියලා ගොවිතැන් නතර කරන්න ඕනේ නෑ. නමුත් ඒක දැන් මේ වර්තමානයේ තියෙන කතා බහ මොකද්ද? මේ වර්තමානයේ තියෙනවා දැන් ඔන්න අපිටම දැන් වැරදිලා තියෙනවා. දැන් වසවිස නැතුව තමයි අපි කන්න ඕනේ කියන හැඟීම ඇවිල්ලා තියෙනවා. දැන් වසවිස නැතුව ඵලයන් නිර්මාණය කරගන්න උත්සාහ කරනවා. ඉස්සෙල්ලා අපිට වසවිස නැතුව ඵලයන් නිර්මාණය කරලා දුන්නා. මේ අධම්මික සූත්‍රය හරි වැදගත්. ඒක මේ සබහාදහමට තර්ජනයක් වෙන විදියට මිනිසාගේ චක්‍රය ක්‍රියාත්මක වුණාම සබහාදහම පෙරලා විපාක ලබා දෙනවා. අපේ අඳුරෙන් දැන් සබහාදහම පිළිබඳව දැන් මේ අපි කතා බහ කරපුවාම අපි දකින දෙයක් තමයි අපේ හම්දුරනේ දැන් වැස්සක් ළඟ වෙනවා නම් ඒක සබහාදහමෙන්ම අපිට දැනෙනවා අපේ හම්දුරනේ. දැන් අපි දැන් සිංහල අලුත් අවුරුද්ද සමරද්දී අපි පුංචි කාලේ මට මතකයි මේ අවුරුද්ද එනවා කියලා අපි දැනගන්නේ කැලෙන්ඩරෙන් නෙමෙයි. අපේ හම්දුරනේ දැන් අපි ගස්වල මල් පිපිලා ඒ පරිසරයේ අමුතුම වෙනසක් කියනවා. ඒ වෙනස ලම් වෙද්දී අපි දන්නවා හරි. අවුරුදු ලම් වෙලා තමයි කොහා කෑ ගහනවා. දැන් අපේ හම්දුනේ කොහා කෑ ගහන්නේ අවුරුදු ගෙවිලා අවුරුදුත් පහුවෙලා මාස ගානකට කලින් තමයි කොහා කෑ ගහන්නේ. ඉතින් එවැනි
වෙනස් වීමක් තිබෙනවා මේ පරිසරයේ. ඉතින් පරිසරය නෙමෙයි වෙනස් වෙලා තියෙන්නේ, පරිසරය වෙනස් කරලා තිබෙන්නේ මේ මිනිසුන්ම විසින්. ඉතින් මිනිසුන් විසින් වෙනස් කරපු මේ පරිසරය දැන් අපිට වෙලා තියෙන්නේ පරිසරය එදා අපිට ලබා දුන්නේ සෙවන, සිසිලස, ඒ සියලු දේම අද මිනිසා විසින්ම විනාශ කරගෙන අද මේ වෙනකොට වර්තමානයේ මිනිසා විසින් දැන් මේ මිනිසාම විනාශ කරගත්තු පරිසරයට නැවත පනපවන්නට යමින් පවතින කාලවකවානුවක් තමයි මේ ගත වෙන්නේ. ඒ නිසාම අපි කියන්නේ මේ පරිසරයට ආදරය කරන්න, පරිසරය රැක ගන්න. මොකද මේ පරිසරය විනාශ වුණොත් අපට ජීවයක් නැහැ. අපි හැමදෙරුනේ දැන් මේ කාරණාවත් එක්කම දැන් මේ වර්තමානයේට කෙමින් අපි එද්දෙන් දැකපු හොඳම උදාහරණය තමයි මේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක අපි හැමදෙරුනේ විවිධ රටවල දැන් මේ නොමිලේ දෙන ඔක්සිජන් එක සල්ලි වලට ගන්න තත්ත්වයක්පත් වුණානේ අපි හැමදෙරුනේ. පරිසරය විනාශ කරලා පරිසරයෙන් අපිට නොමිලේ දුන්න ඔක්සිජන් සල්ලි වලට අපිට ගන්නට වුණා. ඉතින් මේ හැම දෙයක්ම මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසාම තමයි. අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. අපි හැමදෙරුනේ දැන් අනාගතයේදී අපිට මොන වගේ දෙයකට මුහුණ දෙන්නට වේද කියලා අපි දන්නේ නැහැ. පරිසරය මේ වෙනකොට අපේ හැමදෙරුනේ මිනිසාට තර්ජනයක් වෙලා කියලා අපිට පේනවා. මේ වෛරස් තත්ත්ව නැත්නම් වෛරස් එකේ මේ හැම දෙයක්ම සබාධමේ නිර්මාණ කියලා අපිට හිතන්නට පුළුවන් කාලයක්. අපි සරලව ඔබ වහන්සේගේ නැවත අපි අමුද කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ කියලා. ඔව් ඇත්තටම මේ හංසක දැන් පේන්නේ අපිට අර දුවලා දැන් හති වැටිලා වගේ තියෙන්නේ එහෙමයි නේද? හති වැටුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි දුවපු වේගය තුල පාස් කරපු ප්‍රමාණය. එහෙමයි. එතෙන්දී අපිට පැහැදිලි වෙනවා නම් ඇත්තටම දැන් මේ වෙලාව තුල හරි යමක් පැහැදිලි වෙනවා නම් ඒ තුල අවබෝධය ඇති කර ගන්න ඕනේ අපි සබහා දහමට තර්ජනයක්ව තමයි අපේ ජීවිතේ ගොඩ නැගිලා තිබුණේ. එහෙමයි. ඒ නිසා දැන් අපි නැවත ආයෙත් ගමන් කරන්න ඕනේ සබහා දහම අපිට දායාද දෙනකන්. දැන් සබහා දහමට අපි අනුගත වෙන්න ඕනේ, කාරුණික වෙන්න ඕනේ. දැන් ඇත්තටම පරිසරය දිහා ඊටාම අවධානමින් බලාගෙන ඉන්නවා නම් මේ පරිසරයට කතා කරලා කියන්න පුළුවන් නම් මේ මුළු මනුස්ස සංහතියටම ජීවිතාන්තය දක්වා සිරේ යන තරමටම දඬුවම් විඳින්න වෙනවා. අපරාධ ගණනාවකට. ඒ නිසා මේවා මේ මිනිස්සු කල්පනා කරන්නේ තමන්ගේ ප්‍රයෝජනය විතරමයි. තමන්ට කීයක් හරි ලැබෙනවා නම්, තමන්ගේ දේ විතරක් සිද්ධ වෙනවා නම්, තමන්ට ඒයින් ප්‍රයෝජනයක් ලැබෙනවා නම්, හැබැයි බුදුරජාණන් වහන්සේත් පෙන්නනවා ප්‍රයෝජනයක් කියනකොට තමන්ට විතරක් ප්‍රයෝජන වෙන දේවල් ප්‍රයෝජන නැහැ. එහෙමයි. ඒවා ප්‍රයෝජනයක් නෙවෙයි. තමන්ටත් අන් අයටත් යහපතක් වෙනවා නම් අන්න ඒක තමයි කළ යුතු දේ. දැන් ඒ පරිසරයට අයහපතක් වෙලා තමන්ට යහපතක් වෙනවා නම් ඒකත් නොකළ යුතු දේවල් විදිහටයි පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට නැවත ගමන් කරන්න වෙනවා සබහා දහමට ගෞරවය දක්වන, ආදරය දක්වන, සබහා දහමට කාරුණිකත්වය දක්වන මිනිස් ජාතියක් විදියට ආයේ නැවත ආපස්සට ගමන් කරන්න සිද්ධ වෙනවා. එහෙමයි. ඒක කරන තාක්කල් එය අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒකත් ධර්මයේ තුලම පැහැදිලි කරලා තියෙනවා හංසක. ඔය ධම්මික කියන සූත්‍රය, අධම්මික සූත්‍රයේ විරුද්ධාර්ථයේ ධම්මික. එහෙමයි. ධම්මික සූත්‍රයේ තමයි ඒ කාරණාව පැහැදිලි කරන්නේ. මිනිසාගේ අධර්මිෂ්ඨ බව පරිසරයට දැනුණා වගේම මිනිසාගේ ධාර්මිෂ්ඨ භාවය තමයි පරිසරයේ ධාර්මිෂ්ඨ භාවයට බලපාන්නේ. ඒ කියන්නේ දැන් අපි උපරිම තලයට ගිහිල්ලා තියෙන්නේ. මිනිස්සු කියන සත්වයා දැන් හැම සත්වයකටම තර්ජනයක්. තමන්ගේ
වර්ගයාටම තර්ජනයක් වෙලා තියෙනවානේ. දැන් බලන්න ලෝකේ යුද්ධ කියලා කියන්නේ මොනවද? මිනිස්සු නිගා ගන්න. එහෙමයි. තවම මිනිස්සු රෝබෝලා ගහ ගන්න යුගයක් ආවේ නැහැ. අනාගතේ එහෙම වෙන්නත් පුළුවන්. යම් යම් අත්අඩා බැලීම් තියෙනවානේ. දැන් මිනිස්සු ගහ ගන්න. මිනිස්සු මරා ගන්න. දැන් දරුණුම ISලා කියලා කියන්නේ මරන්නේ මිනිස්සුනේ. ඒතර මිනිසා කෙරෙහි තියෙන මේ කාරුණික බව තමයි නැති වෙලා ගිහලා තියෙන්නේ. මේ වගේ තත්වයන් උත්සන්න වෙන්න තමයි සබහාදහම දක්වාම ඒ අකාරුණික භාවයේ ගමන් කරන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තට මිනිසාගේ කාරුණික භාවය, ධාර්මික භාවය ක්‍රමයෙන් ගලාගෙන ගියොත් අර අපි මුලින් සඳහන් කළා වගේ රජතුමාගේ ඉඳලා එතනින් පල්ලෙහාට ගලාගෙන යනවා වගේ මේ ධාර්මිෂ්ඨ භාවය ක්‍රමයෙන් පහළට ගලාගෙන ගියොත් මේ පරිසරය ආයේ නැවත අපිට හිතවත් වෙනවා. මේ පරිසරය අපිට ආයේ නැවත එයාගේ දායාදේ ලබා දෙන්න උත්සාහ කරනවා. හැබැයි අපි පරිසරයට මේ වෙලාවේ කරලා තියෙන හානිය වළක්වන්න පුළුවන්කම තියෙන්නේ අපිට ධාර්මිෂ්ඨ භාවය තුල විතරයි. ගොවිතැන ගත්තොත් ධාර්මිෂ්ඨ ගොවිතැනක් තියෙනවා. දැන් වර්තමානයේ වෙනකොට මේ පස මරලා තියෙන්නේ. මේ පස අපිට ශක්තිය ලබා දෙමින් ජීවය ලබා දෙමින් ඵල දරලා ඵල අපිට ලබා දුන්නා. දැන් හැබැයි මේ ඵල දෙන්න තරම් මේ පරිසරයේ ශාස්ත්‍රීක නැහැ. මේ මහ පොළොව ශාස්ත්‍රීක නැහැ. මේ නිසාම කෘතිම දේවල් යොදලා දැන් මහ පොළොව ඇත්තටම මේ සාරයක් නැති තත්වයටපත් වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල වකුගඩු රෝගය විදිහට රජරට අපිට දකින්න ලැබුණා නේද? ඊළඟට බෝ නොවන රෝගවල ප්‍රතිශතයේ ඉහළ යෑම ඒ තුලින් අපිට දකින්න ලැබුණා. දැන් පරිසරය ඇත්තටම හිතවත් නම් අපිට අපේ තියෙන මේ ජීවන රටාවට තියෙන බාධාව සම්පූර්ණයෙන් නැති කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි බහමුතුනේ. ඉතින් මේ සබහාදහම ගැන කතා බහ කරපුවාම බොහෝ දේවල් තිබෙනවා ඔබට කියන්නට නැත්නම් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් මේ විසඳුම් වලට එන්නටත් බොහෝ කරුණු කාරණා තිබෙනවා. අපි කොච්චර සබහාදහම ගැන විවිධ කතා බහ නැත්නම් අපි මේ දේවල් පිළිබඳව වගේම බුදුදහමට අනුව මෙන්න මේ දේවල් තමයි කියලා ඒ සිදුවීම් ඒ දේවල් අපි ප්‍රකාශ කරත් කිව්වත් බොහෝ පිරිසක් ඉන්නවා මේ සබහාදහමට ගරු සැලකිල්ලක් දක්වන්නේ නැති. ඒ නිසාම අනාගතයේ අපිට සබහාදහම විසින්ම දැන් මිනිසා සබහාදහමට එරෙහි මේ විනාශ කරන කාලවකවානුවක් මිනිසා සබහාදහම විනාශ කරනවා. ඒ වගේම තවත් අපිට අනාගතයේදී සබහාදහම විසින් මිනිසාම විනාශ කරන යුගයකට තමයි අපි මේ යමින් පවතින්නේ. ඒ නිසාම අපි පුළුවන් තරම් උත්සාහ ගනිමු ජීවිතයේ සබහාදහමට වටිනාකමක් ලබා දෙන්නට. විශේෂයෙන්ම මේ සබහාදහම ගැන අපි අද කතා බහ කරන්නට හේතුව වර්තමානයේ අපිට දකින්නට අහන්නට ලැබෙන බොහෝ කරුණු කාරණා නිසා සබහාදහම මේ වෙනකොට විනාශ වීගෙන යන කාලවකවානුවක්. එහෙම නැත්නම් විනාශ වීගෙන යන කිව්වොත් වැරදි. විනාශ වෙමින් විනාශ කරමින් යන කාලවකවානුවක් කිව්වොත් නිවැරදි. අපේ ආමුදුරනේ දැන් අපිට මේ සබහාදහම ගැන අපි කතා කරපුවාම සබහාදහම මිනිසාට තර්ජනයක් වේදයි යන මාතෘකාව ඔස්සේ අපි බොහෝ කරුණු කන්නා කතා කරේ. අපි ඉස්සර අපේ ආමුදුරනේ අතීතයේ සිහිපත් කරපුවාම අපේ කිරියම්මලා කිරියත්තල් කියපු කතාවක් තමයි අපේ ආමුදුරනේ ගහකින් අත්තක් කපපුවාම ඒ ගහෙන් එන ශ්‍රාවයත් එක්ක කියන්නේ ගහ අඬනවා කියලා. ඒ වේදනාව දරා ගන්න බැරුව අඬනවා පුතේ ඔය ගහ කපන්න එපා කියලා තමයි අපේ ආමුදුරනේ සෙල්ලමටවත් ගහකට හානියක් කරන්න අපි ඉස්සර කිරියම්මලා කිරියත්තලා දුන්නේ නැහැ. ඉතින් එවැනි කාලයක් පසු කරගෙන මේ කෙමෙන් අනාගතයට එනකොට දැන් ගහක් කැපුවේ නැත්තම් ඒක හරියම අදි නිකන් යන ජීවිතේට
මදිකමක් වගේ අපේ හැමදෙරෝනේ ගස් කපන්න ඕන කියලා තමයි දැන් කියන්නේ. ඉතින් ගස් කපලා හරි සල්ලි හම්බ කරලා දිනු වෙන්න තියෙනවා නම් සබාදහම් පාව විනාශ කරන මිනිසුන් බිහිවන යුගයක් මේ. ඒ නිසාම සබාදහමට පුළුවන් තරම් ආදරය කරන්න කියලා තමයි අපි නිරන්තරයෙන් කියන්නේ. අපේ හැමදෙරෝනේ දැන් මේ සබාදහම ගැන කතා කරපුවාම සබාදහම තුලින් අපි දැන් සබාදහම මිනිසාට තර්ජනයක් වෙලා යන කරුණු කාරණා ඔස්සේ අපි කතා බහ කරලා සාකච්ඡා කරපු නිසාම බුදුදහමට අනුව අපේ හැමදෙරෝනේ අනාගතයේදී අපි මෙලෙස සබාදහමට කරන විපත්තිය තුලින් අපිට ලැබෙන දඩුවම කුමක්ද කියලා බුදුදහමින් අපිට යම්කිසි කාරණාවක් අපේ හැමදෙරෝනේ නැත්තම් මේ කාරණා දැන් කොච්චර කාරණා අපි සමාජගත කරත් අපේ හැමදෙරෝනේ අපිට සමාජය හදන්නට ඉඩහසර ලැබෙන්නේ නැහැ. ඉතින් කැමතියි දැනගන්න අපි මෙවැනි ක්‍රියාමාර්ග ගත යුතුයි. නැත්තම් මේ කරුණු කාරණා සිදු කර යුතුයි. සබාදහම රැකගත යුතුයි. අන්න එවැනි කාරණා අපේ හැමදෙරෝනේ කුමක්දයි මා කැමති ඔබ වහන්සේගෙන් සරලව දැනගන්නට. ඔව් දැන් අපි කතා කරගෙන ආවේ මේ බුදුදහමේ පෙන්눔 කරන්නේ මේ කාලයකට විතරක් නෙවෙයි හැමදාට. එහෙමයි. බුදුදහම කියලා කියන්නේ අකාලිකයි. හැමදාම. ඒතර හැමදාම මේ පරිසරයට දක්වලා තියෙන ඒ නියාමය බුදුරජාණන් වහන්සේගේ එක වෙනස් වෙන්නේ නැහැ. එහෙමයි. දැන් භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන ඒ නීතිය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙම තමයි. අදත් එහෙමයි, එතත් එහෙමයි, එදත් එහෙමයි. එතකොට ඒක පනවන්න හේතු වුණ කාරණා බුදුහාමුදුරුවෝ හඳුනාගත්තා. ඒ හඳුනාගෙන තමයි තමන්ගේ ශ්‍රාවකයන්ට ඒ නොකල යුතුයි කියලා අනුදැන වදාරේ. ඊළඟට මිනිස්සුන්ට ලෝකයට බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවික සම්පත් තුලින් ලබන සුවය පෙන්වලා දුන්නා. ආරණ්‍යගතව, රුක්ක මූලගතව, ශූන්‍යාගාරගතව ආධ්‍යාත්මික වශයෙන් දියුණුව සලසා ගන්න පුළුවන් කියලා කිව්වේ ඒව ඉතුරු කරන්න එහෙමයි. නේද? මේ ඒවා දැන් පාරවල් හදන එක, මම්මාවත් හදන එක, ඒවා අලංකාර කරන එක මිනිස්සුන්ට කළ යුතු දෙයක් කියලා පෙන්වලා දීලා තියෙනවා. දැන් මගමානවක චරිතය ගත්තොත් එහෙම ආරම්භයේම ඒ අපිට හම්බ වෙන්නේ මේ නගර සැලසුම් කිරීම. නේ? අතීතයේ ගත්තොත් එහෙම දැන් අපිට අනුරාධපුර පොළොන්නරුවට එහෙම ගියපුවාම අපිට පේන්නේ නගරය තුල අත්‍යවශ්‍ය කාරණාවනේ මේ සබාදහම කියන්නේ. ජල තටාක, ඊළඟට මේ වනය, ඊළඟට සතාසිව්පාව, මේ හැමෝමත් එක්ක තමයි ජන ජීවිතේ ගොඩ නගාගෙන තියෙන්නේ. දැන් ඔය වර්තමානයේ ගත්තොත් එහෙම මිනිස්සුන්ට ගොවිතැන් කරනකොට ලොකුම තර්ජනයක් බවට පත් වෙලා තියෙන වනසතු කියලා. හැබැයි ඉස්සරත් වනසතු හිටියා. ඉස්සර මිනිස්සු සබහාදාම තේරුම් අරගෙන සබහාදාමට අනුගතව තර්ජනයක් නොවි තමන්ගේ කටයුතු සිද්ධ කරගත්තා. නමුත් වර්තමානයේ මිනිස්සුන්ට සබහාදාම අවබෝධ කරගන්න විදිහක් නැහැ. සබහාදාම අවබෝධ කරගෙන නැහැ. සබහාදාමට අනුගත වෙලා නැහැ. හැම වෙලාවෙම සබහාදාමට විරුද්ධව ගිහිල්ලා යන්න පුළුවන් කියන හැඟීම තමයි තිබුණේ. අපි අස්වැන්න නෙලා ගන්න ඕන. දැන් ඉස්සර අපි දන්නවා මේ කුරුළු පාළුව කියලා වෙනම එකක් තිබුණා කුඹුරේ. ඒක මිනිස්සුන්ට කන්න නෙවෙයි හැදුවේ. ඒක හැදුවේ කුරුල්ලන්ටමයි. ඒ කුරුල්ලන්ට ආහාරයක් වෙනමම හදලා වෙන් කරපු රටාවක් තමයි මිනිස්සු තුල තිබුණේ. ඒ මොකද මේ ස්වභාවික වශයෙන් තියෙන සම්පත් මේ සත්තුන්ගේ ඊළඟට මේ ස්වභාවික සම්පත් වලින් මිනිසා උපරිම සේවය ලබා ගන්නවා. නේ? උපරිම සේවය ලබා ගන්නවා. ඒවාට කෘතගුණ සැලකීමක් සිද්ධ කරන්නත් ඕනේ. බුදුදහමේ හැම වෙලාවෙම පෙන්වන්නේ ඒක. ඒ නිසා මේ ස්වභාව දහමේ රටාව හඳුනා ගත්තොත් මම අර මුලින් කිව්වා වගේ මේ ස්වභාව දහමේ රටාව හඳුනාගෙන තමයි ගොවිතැන් කරන්නේ. එතකොට
මේ සබහාදහම රටාවත් එක්ක යන ගමනක් ඒ සබහාදහම ගොඩ නගාගෙන තියෙනවා. දැන් අලියා කවදාකවත් මේ වෙන වෙන තැන් වලින් මාරු වෙන්නේ නැහැ. අලි මාරුව කියලා අපි හඳුනාගත්තා. අලි මාරුවක් තියෙනවා. අලි මංකඩක් තියෙනවා. එතකොට එතන මිනිස්සු ඇවිල්ලා බලෙන් අත්පත් කරගන්නවා නම් අලිය කොහෙන් මාරු වෙන්නද? එහෙමයි. අලිය හැමදාම මාරු වෙන්නේ එතනින්. කැලේට අලිය කියලා කියන්නේ සතාගේ ස්වභාවය තමයි දවසකට කිලෝමීටර් 50ක් විතර ඇවිදිනවා. කැලේ පුරා ඇවිදිනවා. ඒතකොට ඒක ඇවිද්දේ නැති වුණොත් එයාගේ ක්‍රියාකාරීත්වයට බාධාව. ඒ නිසා එයා ගොඩ නැගිලා තින්නේ මෙහෙමයි. හැබැයි අලියන හොඳට මතකයි අද මාරු වෙච්ච තැන හෙටත් මාරු වෙන්නේ. අපිට එහෙම මතකයක් නැහැනේ. අපි අද එතනින් ගියොත් ඒ ඊළඟ දවසේ වෙන තැනකින් තමයි ගමන් කරන්නේ. ඒත් දැන් මිනිස්සු මේ සබහාදහමේ චක්‍රය තේරුම් ගන්න නැතිකම නිසා මිනිසුන්ට හිතුණු විදිහට තමන්ගේ සංවර්ධනයන් කරගන්නවා. ඒ කියන්නේ මේ ගොඩනැගිලි ඉදි කිරීම ආදිය ගොවිතැන් කරනකොට ඒ භූමිය නිර්මාණය කරන්නේ ඒ විදිහට. එතකොට ඒකත් එක්ක තමයි අර සත්තුන්ගේ ක්‍රියාකාරීත්වය අයිතු විදිහට අපිට විඳින්න සිද්ධ වෙන්නේ. අලි ගහනවා කියලා අලින්ගෙන් තර්ජනය කියන එක ගොඩක් දුරට අද වර්තමානයේ තියෙනවා. දැන් ඇත්තටම කැලෑ ටික හෙලි කරලා දැන් ওই සමහරක් පැතිවල මැදින් කැලේ හෙලි කරලා වටේ ටිකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කැලේ ඇතුළටනේ අපි වනසත්තු එලවන්නේ. දැන් අලියෙක් ගම් වැදලා ඉන්නවා නම් ඒ අලියව එලවන්නේ වනජීවියෙක්ගෙන් කැලේ ඇතුළට. දැන් කැලේ ඇතුළට යන්න බෑ. ටික සුරක් යනකොට ඒ කැලේ ඇතුලේ ඒකේ ඇතුළට යන්න බැරි වෙන්න බාධා පමුණුවලා තියෙනවා මිනිසා විසින්. මිනිස්සු සමහරක් වෙලාවට නීති විරෝධී ක්‍රියාවල තමයි එතන නිරත වෙන්නේ. එතකොට වනසත්තු ටික කැලේ මැදින් පිටතට එළවලා මැද අත්පත් කරගෙන අයිනේ ඉන්න ඒ ක්‍රියාවන් වලට සම්බන්ධ නොවුනත් මිනිස්සු කියනවා අපිට වනසත්තුන්ගෙන් තරජනයි කියලා. මිනිසා කියන සත්වයා හඳුනා නොගෙන මේ සබහාදහමත් හඳුනා නොගෙන කරන දියුණුවක් ගැනනේ අද මහා ලොකුවට වර්ණනා කරන්නේ. එහෙමයි. මේ මානව සම්පතේ දියුණුවක් ගැන දකින්නේ භෞතික දියුණුව ලෝකයේ තුල. මානව සම්පතේ දියුණුභාවය කියලා කියන්නේ ඒක නෙවෙයි. දැන් අපි අලිවැට ගහලා ආරක්ෂා කරගත්තට කමක් නැහැ. හැබැයි අලියට ඉන්න කැලේ මැද ඉඩ තියෙන්න ඕන. අලිය ගමට එන එක වළක්වන්න අලියට ගැහුවට ප්‍රශ්නයක් නැහැ. එයාට තර්ජනයක් නොවි ඒ කැලේ ජීවත් වෙන්න පුළුවන් නම් මිනිසු ගිහිල්ලා ජාවාරම් කරනවා නම් ඒක ඇතුලේ හෙලිපේලි කරලා වෙන දේවල් කරනවා නම් සත්තු ටික ගම්වදින එක අහන්න දෙයක්ද? එහෙමයි. ඒක සත්තුන්ගෙන් ඒ තර්ජනිය තියෙනවා. දැන් ගොඩක් දුරට අපි දන්නවා මේ සමහරක් සත්තු මේ දැකලවත් නැහැ ඊට කලින් මේ ගම්වල ඉන්නවා. දැන් මොනරු ගත්තොත් එහෙම අපි මොනරු බලන්න කැලේට යන්න එපා. නේද? නැත්නම් වැව් පිටිය අපේ වැව් පිටියකට යන්න ඕනේ. දැන් එහෙම නැහැ. මොනරු ඇවිල්ලා ගමට. ඇයි? තමන්ගේ ආහාර රටාව අහිමි වෙලා තමන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ සත්තුන්ට ආහාරයක් නැහැ. පරිසරයක් නැහැ. ගෙවල් ඒ කියන්නේ සත්තුන්ගේ වාසස්ථාන විනාශ වෙලා. ඉතින් ටික ගම්වැදීම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අතීතයේ මිනිසුත් ඔය සත්තුත් එක්ක තමයි හිටියේ. දැන් බලන්නකෝ ඉස්සර දැන් අද වගේ දියුණු කාලයක් නෙවෙයිනේ. දැන් ඉස්සර මේ ඔය හැම තැනම වගේ මීට වඩා සත්තු හිටියා. සර්පයෝ කොච්චර හිටියද? සර්පයෝ ඉන්නවා. ඒ අයට තර්ජනයක් නොවි මිනිස්සු ජීවත් වුණා. නමුත් අද එහෙම නැහැ. අද දැන් සත්තු ටික ගෙනල්ලා එක තැනකට කොටු කරලා මිනිස්සු යනවා බලන්න. නේද? සත්තු උද්‍යානය කියලා සත්තු ටික ගෙනල්ලා කොටු කරලා සත්තු ටික බලන්න යනවා මිනිස්සු ආයේ. මිනිස්සුම තමයි කොටු කරලා තියෙන්නේ.
ඒ සත්තු කවදාකවත් කිව්වේ නැහැ මාව කූඩුවකට දාලා තියන්න කියලා. ඒ සත්තු ටික කූඩුවකට දාලා ගානකුත් එකතු කරගෙන මිනිස්සු යනවා ආයි සත්තු බලන්න. සත්තු උද්‍යානයේ කියලා. ඉතින් මිනිස්සු ඇත්තටම ගත්තොත් එහෙම මේ මිනිසා කියන සත්වයාට ඊට වඩා හිතන්න ගොඩාක් හැකියාව තියෙනවානේ. එහෙමයි. නේද? දැන් අපි දන්නවා සමහරක් වෙලාවට මේ සත්තුන්ගේ ක්‍රියාවන් මිනිසුන්ගේ ක්‍රියාවන් වලට වඩා ඉතා උසස්. තිරිසන් වුණත් ඒ සතාගේ ක්‍රියාවන් තියෙනවා මිනිසුන්ට ලොකු ආදර්ශයක්. දැන් මේ ඇතැම් සත්තු ඉන්නවා තමන්ගේ දරුවෝ විතරක් නෙවෙයි. ඒ වර්ගයේ ඉන්න සියලු දරුවෝ දැන් රිලවුන් ගත්තොත් එහෙම රිලව් මොකක් හරි කරදරයක් ආවොත් එහෙම මොකක් හරි අනතුරක් මේ ඇති වුණොත් එහෙම අහුවෙන ළමයා තමයි අරගන්නේ. අහුවෙන පැටිය අරගෙන තමයි දුවන්නේ. එහෙමයි. තමන්ගේ එකා කියලා හොය හොයා ඉන්නේ. ඒ කියන්නේ මේ වර්ගය ගැන තමා කියන මේ අපේ කියන හැඟීම ඇත්තට සත්තු තුල තියෙනවා. නේ? දැන් සතෙක්කුගේ පුංචි සතෙකුට ඒ සත්ව වර්ගයාගෙන් ආරක්ෂාවක් තියෙනවා. එහෙමයි. දැන් බලන්න මිනිසුන්ගෙන් පුංචි දරුවන්ට කොච්චර කරදරද? නේ? මිනිස්සු ළඟ මිනිස්සුන්ව තබලා යන්න තරම් අද මේ සැක සංකා මතුවලා තියෙනවා. අර අපේ හඳුනේ මිනිස්සු අතරේ තිරිසන්නු බවට පත් තිරිසන්නු බවට පත් වෙලා තියෙනවා. බුදුහාමුදුරු පෙන්නනවානේ මේක දැන් මේ අධර්මික ලෝකයේ තුල ක්‍රමයෙන් මිනිසා විදියට නෙවෙයි දකින්නේ. එහෙමයි. මේ මිනිසා දකින්නේ මෘග සංඥාවෙන් තමයි දකින්නේ. මේ ඉදිරිපස ඉන්නේ Tamanට මිනිසෙක් කියන එක තේරෙන්නේ නැහැ. සතෙක් විදියට තමයි දකින්නේ. ඒ සතෙක් කියන හැඟීම තුළ තමයි කටයුතු කරන්නේ. ඒ Tamanටත් රිදෙනවා, Tamanut වේදනාවට කැමති නැහැ. ඒ විදියට දඬුවමට කැමති නැහැ කියන හැඟීම දැනෙන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේත් පෙන්නනවා අත්තානං උපමං කත්වා නහනෙය නගහතේ. තමාව උපමාවට අරගෙන අන් අයට කරදර හිංසා පීඩා කරන්න එපා කියලා. Taman කැමති නැත්තම් එහෙම අන් අයටත් ඒ අකමැත්ත තියෙනවා. හැමෝම ජීවත් වීමේ ආසාවෙන් ඉන්නවා. නේ? හැමෝම ජීවත් වෙන්න පරිසරය හොයමින් ඉන්නවා. දැන් යම් සත්තු ගත්තාම අපිනේ සත්තුන්ගේ ජීවිතේ තීරණය කරන්නේ. මිනිසානේ සත්තුන්ගේ ජීවිතේ තීරණය කරන්නේ. මෙච්චර දවසක් ඉන්න ඕන, මෙච්චර දවසකින් ආහාරය වෙන්න ඕන කියලා ඒ සත්තුන්ගේ ජීවිතයම අපි තීරණය කරන තත්ත්වයටපත් වෙලා. දැන් ඇතැම් රජ කාලවල අපි දන්නවා මේ ඇතැම් කාලවල තියෙනවා මේ මාඝාතක මේ නීතිය පනවලා තියෙනවා. මේ ඒ කියන්නේ මේ ඔය මේ වැව්වල එහෙම මාළු මරන්න තහනම් කරලා තියෙනවා. ඒ තහනම් කරලා ඒව පනවලා තියෙනවා මිනිස්සු යහපත් කර ගැනීම සඳහා. නමුත් අද වෙනකොට ඒවා මිනිසුන්ට වැරදි නෙවෙයි කියන හැඟීම් වලට පත් වෙලා තියෙනවා. දැන් ඒවා කර්මාන්ත බවට පත් වෙලා තියෙනවා. නම් වශයෙන් පවා මිනිස්සු මේ ස්වභාව දහමට හානි කරන ඒවා වෙනස් කරගන්න ඒවාට යම් විදියක අවස්ථාවක් ලබා ගන්න සහනයක් ලබා ගන්න නම් පවා පාවිච්චි කරලා තියෙනවා. දැන් ඔය දැව කර්මාන්තය නේද? දැව කර්මාන්තය කියලා ඒ අය ගස් හිටවල කපනවද? නෑ. ඒ අවශ්‍යතාවයන් තියෙන්න පුළුවන්. හැබැයි ඒ අවශ්‍යතාවයන් වලට ගැළපෙන විදිහට ඒක නිර්මාණය කරලා තියෙන්න ඕනේ. ඊළඟට මත්ස්‍ය කර්මාන්තය නේ? ඊළඟට මේ අනිත් ඒවා බලපුවාම මේ සබහාදහමට තර්ජනය කිරීමටම ආයතන හදලා තියෙනවා. නේ? ආයතන හදලා තියෙනවා. ඉතින් මේවා තුලින් අපි පැහැදිලි කරගන්න ඕනේ අපිටමයි තර්ජනය වැඩි වෙන්නේ. එක පැත්තකින් අපි මේ භෞතිකවම තර්ජනය ලබනවා. එහෙමයි. භෞතිකවම තර්ජනය ලබනවා. ඒ සත්තුන්ගෙන් හිංසා පීඩා විඳිනවා.
ඊළඟට අපිටම තියෙන හුස්ම පොද නැති වෙලා යනවා. දැන් සමහරක් උදවිය කිව්වේ හුස්ම කන්නද කියලානේ. කන්නති කියලා නේද? ඔක්සිජන් කන්නද කියලා ඇහුවානේ. එහෙම අයම දැන් ඔක්සිජන් පිට රටවල් වලින් ආනයනය කරනවා. ඉතින් ටැංකි ගණන් ආනයනය කරනවා. ඉතින් ඒ නිසා මිනිසාට එතනම පැහැදිලි වුණා මේ ගොඩක් කාරණාවක්. ඇත්තට මේ සිද්ධ වෙන සිද්ධීන් එක්ක මිනිසාට පාඩම් උගන්වන්නේ. දැන් ඔය මේ කොරෝනා වසංගතයේ ආරම්භක අවස්ථාවේ නගරෙ හැම මිනිස්සු ගෙවල් වලට හිරවීමත් එක්ක නගරවල ඊටාම නිදහසේ සැරිසැරුවේ මිනිස්සු නෙවෙයිනේ සත්තු. ඊළඟට කවදාකවත් මල් පිපෙන්නේ නැති, ගෙඩි හැදෙන්නේ නැති පාරවල් අයිනේ තියෙන ගස් කොළන් වල මල් පිපිලා ගෙඩි හැදිලා පළදරලා තිබුණේ මිනිසාගේ නිහඬතාවයත් එක්ක. ඒකෙන්ම අපිට පාඩමක් කියනවා මිනිසාගේ වේගය වැඩි කියලා. මිනිසාගේ වේගය වැඩි වෙන්න සබහාදහම විකෘති වෙනවා. එහෙමයි. සබහාදහම විකෘති වුණාම එහි ප්‍රතිඵලය විකෘති ඵලයක් තමයි මිනිසාටම අත්විඳින්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ස්වභාවික විපත් කියනවා. ඊළඟට හඳුනා නොගත් රෝග කියනවා. ඒත් එක්ක හටගන්න දේවල් තර්ජනයක් බවට පත් වෙනවා. මේ මිනිසාගේ ජීවිතයට බාධාවක් බවට පත් වෙන. එතකොට ඊළඟ මිනිසාට පහසුව ඇති කිරීම මේ පිනිස කටයුතු කිරීමත් එක්ක දැන් ගොඩක් දේවල් කරන්නේ මිනිසාට පහසුව ඇති කරන්නනේ. යන්ත්‍ර සූත්‍ර හදන්නේ පහසුව ඇති කරන්නනේ. ඊළඟට මිනිසාටම ඒකෙන් අපහසුව තමයි අනිත් පැත්තට ලැබෙන්නේ. නේ? මේවා ගත්තහම අපිට ඕනෑ තරම් පෙන්눔 කරලා දෙන්න පුළුවන්. බුදුදහම ඒ හැම අවස්ථාවකදීම තමන්ගේ ශ්‍රාවකයන්ට බුදුරජාන් වහන්සේ අනුදැන වදාරනවා විනය නීති පනවලා ඒව නොකරන්න කියලා. ඊළඟට එසේ සබහාදහමට හානි කරන අය පිළිකුල් කරනවා, ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සබහාදහමත් එක්ක හිතවත්ව කටයුතු කරන අයට බුදුරජාන් වහන්සේගේ පව ප්‍රශංසාව ලැබෙනවා. දැන් නිවැරදි ආකාරයට ගොවිතැන් කරන කුෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන් ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවන් වලදී ඒ අයට පිහිට වුණේ. නේ? ඒ අය කරන ක්‍රියාව යහපත් නිසා. ඊළඟට මේ වන උද්‍යාන හදන එක මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා, මතක් කරලා දුන්නා මේක පින් වැඩෙන අවස්ථාවක් කියලා. ඇයි ඒ තුල බොහෝ පිරිසකට සුව සහනය ලැබෙනවා. මේ රුක්ෂලතා කියලා කියන්නේ ගහකොළ සතා සිව්පාවා කියලා කියන්නේ එක පැත්තකින් මේ පරිසරය අලංකාර කරනවා. අලංකාරවත් වූ පරිසරයක විඳින්න ලැබෙන සුවය මිනිසාට ලැබෙනකොට මිනිසාගේ සිත සංසුන් වෙනවා. එහෙමයි. ඒ නිසා රහතන් වහන්සේලා පවා මේ ආරණ්‍යවලට යොමු වෙලා තමන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව දියුණු කරගන්න උත්සාහ කළා. ඒ තුල එයට ඇලිලා ගැලිලා කටයුතු කළේ නැහැ. එය තමන්ගේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් පාවිච්චි කරා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැඩිපුරම කාලයක් ගත වුණේ පරිසරයත් එක්ක, සබහාදහමත් එක්ක. මේ සබහාදහමත් එක්ක තමයි උන්වහන්සේ කටයුතු කළේ. 10 වෙනි වස් කාලය බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයේ ගත කළේ. මේ කොසඹෑ නුවර ගෝසිතාරාමේ ඇතිවෙච්ච විනයදර ධර්මදර කියන කණ්ඩායම් දෙක අතර ඇතිවෙච්ච යම් මතභේදයක් හේතුවෙන් බුදුරජාණන් වහන්සේ මිනිසු අතහැරලා යනවා. මිනිසු අතහැරලා කැලේට යනවා. පාරිලෙය්‍ය වනයේට. පාරිලෙය්‍ය වනයේට යනකොට පාරිලෙය්‍ය ඇතා තමයි ප්‍රධානිය එතන ඉන්නේ. ඇතා ප්‍රමුඛ සතුන්ගේ අප උපස්ථාන ලැබුණු 3 මාසයක් බුදුරජාණන් වහන්සේ කිසිම අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට
ඒ අය ගෙඩි කඩලා ගෙනල්ලා පූජා කරනවා. ඒ වගේම පැන් පිළිගන්වනවා. ඒ වගේම උන්වහන්සේට පහසු විදියට වැඩ ඉන්න ඒ කටයුතු සූදානම් කරනවා. දැන් රිලව් එහෙම වඳුරු එහෙම කැලේට ගිහිල්ලා මීවද කඩලා මීවදේ පිලව අයින් කරලා තමයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. එතෙන්දී සඳහන් වෙන මේ වඳුරාගේ සතුට ප්‍රකාශ කරපු විදිය. ඒක බුදුරජාණන් වහන්සේ වළඳනවා දැකලා සතුට වැඩි වෙලා මේ වඳුර පැන ගිහිල්ලා තියෙනවා. ඒ සතුට වැඩිකමට. ඒ සතුට වැඩිකමට වඳුර පයින්කොට එකපාර අත්ත කඩන් වැටිලා තියෙන්නේ ගලක් උඩට. ඒ ගල උඩට වැටුණට පස්සේ වඳුරා මිය යනවා. මිය ගිහිල්ලා දෙව්ලොව උප්පත්තිය ලැබලා තියෙනවා. අර බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කරපු සතුටු සිතත් එක්ක. නිසා මේ ඒ සබහා දහම සතා සිව්පාවා හරිම කාරුණිකයි. ඒ අයට කරුණාව දක්වනවා නම් දැන් අපේ ගෙදර හැදෙන බල්ලට වුණත් කාරුණිකව කතා කරනවා නම් ඌ නට්ට වනලා එන්නේ නේද? දැන් ආදරයෙන් ඌට තේරෙන්නේ නැහැ මේ වචන වල අර්ථය. ආදරයෙන් ළඟට කතා කරලා කිව්වොත් ළඟට කතා කරලා මේ බල්ලෝ මේ වරෙන් කියලා උඹේ නැට්ට කපන්නයි එන්නේ කියන්නේ කියලා කිව්වත් ඒත් එනවා. එහෙමයි. ඒ තරමට කාරුණික බව මේ එතන කාරුණික බවක් නැහැ. නමුත් මේ වචනේ තියෙන අර ලයාන්විත භාවයත් එක්ක සත්තු කැමතියි. හැබැයි බත් කන්න ඉන්නේ කියලා හරි කෑ ගහලා කිව්වොත් එහෙම සතා දුවනවා. කියන්නේ මේ සබහාදහම ඊළඟට දැන් වර්තමානයේ පරේෂණ කරලා තියෙනවා. සබහාදහමට කාරුණික වෙන තරමට එහි ඵලදාව පවා වැඩි වෙනවා. එක පරේෂණයක් කරලා තියෙනවා මේ ඇපල් වත්තක පරේෂණයක් කරලා මේ වතු දෙකක් දෙපැත්තක එක වත්තකට මේ සකස් කරලා තියෙනවා හැම වෙලාවෙම මේ නිවෙන සංගීතයක් යොමු කරන්න. නිවෙන සංගීතයක්. අර දඩබඩ සංගීත නෙවෙයි නිවෙන සංගීතයක්. ඒ අනිත් පැත්තට එහෙම නැතුව යොමු කරලා නැහැ කිසිම දෙයක්. හැබැයි අර නිවෙන සංගීතය යොමු කරපු ඒ වත්තේ ඵලදාව අනිත් වත්තට වඩා වැඩි. ඒ කියන්නේ මේ කාරුණික බව සබහාදහම විසින් අනිත් පැත්තට අපිට ප්‍රතිවිපාක ලබා දෙනවා. ඉස්සර ගොවියෝ උදේ පාන්දර නැගිටලා යන්නේ කුඹුරට. කුඹුරත් එක්ක කතා කරනවා. වෙලේ හැම ලියද්දක් ගානෙම ඇවිදිනවා. ඇවිදිනවා විතරක් නෙවෙයි ඇවිදිනකොට අත ඒ ගොයමට ලං කරගෙන ඒක අත ගාගෙන තමයි යන්නේ. එතකොට අර සබහාදහමට මේ ඒ ගොවියාගේ තියෙන කාරුණික බව තමයි ලබා දෙන්නේ. අස්වැන්න වැඩි කියලා කියනවා. නේ? ළමයි එහෙම ඉන්න ගෙවල් අයිනේ තියෙන ගස්වල අස්වැන්න වැඩි කියනවා. මේ ගෙඩි හැදෙනවා වැඩි කියනවා. කතා බහ කරන්න ඕනේ කියලා කියනවා ගෙඩි හැදෙන්නේ. ඒකත් සද්ද පිට වෙන්න ඕනේ. මේ දැන් ළමයි කෑ ගැහුවත් ඒ තුල තියෙන්නේ මේ මිහිරිතාවයක් නේ. ඒ නිසා මේ සබහාදහම එහෙමයි. සබහාදහමට අපි සලකන තරමට අපි දක්වන ගෞරවයේ තරමට සබහාදහම පෙරලා අපිට ප්‍රතිවිපාක ලබා දෙනවා යහපත් වූ ප්‍රතිවිපාක. ඒ වගේම තමයි අනිත් පැත්තටත් ප්‍රතිවිපාක යහපත් විදියට ලබා දෙනවා. එහෙනම් අපි හඳුනන්නේ සබහාදහමට ගරු කරත් සබහාදහම රැකගත්තොත් සබහාදහමින් අපව රැකගනු ලබනවා. ඉතින් බොහෝ කරුණු කාරණා අද මේ දේමගඩ බුද්ධහම ඔස්සේ සබහාදහම ගැන අපි සාකච්ඡා කර අපි පින්වත් ස්වාමීන් වහන්සේ තාමත්ම නිවැරදිව මේ කරුණු කාරණා අපිට කියා දුන්නා. ඉතින් අපිට ලැබෙන කාලයත් ඉක්මවා යන නිසාම අදට සිදු වෙනවා අපිට මේ වැඩසටහන නිමා කරන්නට. දේමගඩ බුද්ධහම අර්ථවත් සදහම් කතිකාව ජීවිතයට බොහෝ දේවල් කියා දෙන ජීවිතයේ වැරදුණු තැන් එවැගේම ජීවිතයේ බොහෝ දේවල් දැන හඳුනා ගන්නට ඉඩහසල ලබා දෙන
සදහම් කතිකාවත. නිසාම හැමදාම අපි ඔබට ආරාධනා කරන්නේ නිසාමයි මේ සදහම් කතිකාවන ආරම්භන්නට කියලා. ඉතින් අද වැඩසටහන නිමා කරන්නට සූදානම් වෙනවා. අප තවත් දවසක ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තු ඇතිව විශේෂයෙන්ම අද මේ වැඩසටහන මුද්දේ මගට බුදුදහම මේ සදහම් කතිකාව නිවැරදිව මේ කරුණු කාරණා අපිට කියා දීමට වැඩම කරනු ලැබූ අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය පරිවේනාධිපති කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත අප පින්වත් පූජ්‍යපද දේපේ චන්ද විමල ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේට අපි හඳුරන්නේ වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවායි අදත් අප ප්‍රාර්ථනා කරන හැමදාම මෙත් සදහම් විකාශය සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් ඔබට මේ කරුණු කාරණා කියා දෙන නිරන්තරයෙන්ම කියා දෙනු ලබන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේට මේ මොහොතේ අප ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සෝදානම් වන්නේ දෙවිමකට බුදුදහම අර්ථවත් සදහම් කතිකාව අදට නිමා කරමින් තවත් දවසක මෙලෙසම අර්ථවත් වූ මාතෘකාවක් ඔස්සේ ඔබට කරුණු කාරණා පහදා දෙමින් ඔබට කියා දීමට බලාපොරොත්තු ඇතිව සමගන්නම් සෝදනාට සම්මා සම්බුදු සරණයි සුබ දවසක්.